තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළව අපි අද සාකච්ඡාව සිදු කරන්නේ සෙනසුරාදා දවසේ රාත්‍රී 9ට. 37 වෙනි දවසේ සාකච්ඡාව තමයි අද දවසේදී පැවැත්වෙන්නේ. මීට කලින් අපි දවස් 36ක් ධර්මාචාර්ය විභාගයට අදාළ පොත් පහම සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවන් 35ක් සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේදී 37 වෙනි කොටසේදී අපි බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළව වෙනස් මාතෘකාවක් යටතේ කතා කරන්නට අදහස් කළා. මොකද ආරම්භක දවසේ ඉඳලම අපි කතා කළේ අශෝක රජතුමාගේ ඉගැන්වීම් සම්බන්ධව. අශෝක රජතුමාගේ සෙල්ලිපි ඇසුරු කරගෙන සාකච්ඡා කරපු සාකච්ඡාවන්. අද දවසේදී ඊට මදක් වෙනස් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡාව පවත්වන්නට අදහස් කළා. ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්නට ඕන අශෝක රජතුමා පිළිබඳව තියෙන විශේෂ ඉගැන්වීම් තව පාඩමක් සම්පූර්ණම සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ වගේම කතා කරපු පාඩම්වල තවත් කොටස් අපිට තියෙනවා. අවධානය යොමු කරගත යුතු කොටස් තියෙනවා. ඒ වගේම කනිස්ක රජතුමා පිළිබඳව ඉගැන්වීම් තියෙන කොටස ඒ පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ කොටස් ඉතිරිව තියෙද්දි තමයි අද දවසේ සාකච්ඡාව අපි සිදු කරන්නට කල්පනා කළේ 6 වෙනි පරිච්ඡේදය. 6 වෙනි පරිච්ඡේදයේදී අපි අද කතා කරනවා මහායාන බුදුසමයේ ප්‍රභවය සම්බන්ධව. මහායාන බුදුසමයේ ප්‍රභවය කියන මාතෘකාව තමයි අද දවසේදී අපි ආරම්භ කරන මාතෘකාව. මේ කොටසේදී අපි ගොඩක් මහායාන ඉගැන්වීම. මොකක්ද මේ මහායාන කියලා කියන්නේ? ඔබටත් තාම මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති, ගැටලුවක් ඇති. මොකක්ද මේ තේරවාද කියන්නේ? මොකක්ද මේ මහායාන කියන ඉගැන්වීම? බුදුදහමේ එහෙම විශේෂ ඉගැන්වීමක් තියෙනවද? මොකක්ද මේ ඉගැන්වීම කියලා ඔබ තාම කල්පනා කරනවා ඇති. මහායානික ඉගැන්වීම මොනවද කියලාත් ඔබ කල්පනා කරනවා ඇති. හරි. අපි බලමු පාඩම්වල තියෙන තොරතුරු ලියා ගන්නට අවශ්‍ය පොතක් පෑනක් අරගෙනම පාඩම් සාකච්ඡාවන් සඳහා සහභාගී වෙන්නට කියලා ඔබට මතක් කරනවා. පාඩම ආරම්භ කරන්නේ බුදු සමය පිළිබඳ පොතපත ලියූ අපරදිග වියත්තු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විවිධ සංඥානාම භාවිත කරමින් වර්ග කොට හැඳින්වූ. මේ පාඩමේදී විශේෂයෙන් අපි කතා කරනවා බුදු සමයේ ප්‍රධාන ඉගැන්වීමක් විදිහට පස්සේ කාලයේදී සංවර්ධනය වෙච්ච මහායානික සංකල්පය ගැන. ඒ මහායානික සංකල්පය ගැන කතා කරනකොට අපිට විශේෂ අවධානය යොමු කළ යුතු අවස්ථාවක් තමයි කොහොමද මේ මහායාන කියන සහ තේරවාද කියන ව්‍යවහාරය අපි අතරට ආවේ කියලා. මහායාන සහ තේරවාද කියන ව්‍යවහාරයක් තියෙනවා. මේ ව්‍යවහාරය එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවනේ සාමාන්‍ය ඉගැන්වීම් දෙකක් විදිහට මේ දෙක ව්‍යවහාරයේදී අපි පාවිච්චි කරනවා. තේරවාදී මහායාන කියන. මේක කොහොමද අපි අතරට ඇවිල්ලා තියෙන්නේ කියලා කතා කරනවා. ඒ වගේම මහායාන ඉගැන්වීම් ආරම්භ වුණේ කොහොමද කියලා කතා කරනවා. මහායානයේ ප්‍රධාන සංකල්ප විදිහට බුද්ධ සංකල්පය, අරහත්ව සංකල්පය, ශූන්‍යතා සිද්ධාන්තය, පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය කියන ඉගැන්වීම් අපි මේ පාඩමේදී කතා කරන්නට අදහස් කරනවා. ඒ වගේම මහායානයේ ආගමික දාර්ශනික අංශ මොනවද කියලත් අපි මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේ ඉගැන්වීම් රාශියක් තමයි මේ පාඩමේ අන්තර්ගත වෙන්නේ. පළවෙනියටම අපි බලමු බුදු සමය පිළිබඳ පොතපත ලියපු අපරදිග වියත්තු සංඥානාම පාවිච්චි කරලා බුදුදහමේ විවිධ කොටස් හඳුන්වලා තියෙන්නේ කොහොමද කියලා.
පෙරදිග භාෂා හා සාහිත්‍යයත් ආගමික හා දර්ශනත් සමාජය හා සංස්කෘතිය හදාළ බොහෝ දෙනෙක් තමන් විසින් යෙදූ සංඥානාම වලට අර්ථ සීමාද නිශ්චය කළ බව දක්නට ලැබේ. මොකක්ද මේ කියන්නේ? පෙරදිග භාෂා සාහිත්‍ය. පෙරදිග භාෂාවන්, පෙරදිග සාහිත්‍යීන්. ආගමික ඉගැන්වීම්, ආගමික දර්ශන. ඒ වගේම සමාජය පිළිබඳව පෙරදිග සමාජය ගැන, පෙරදිග සංස්කෘතීන් ගැන හදාරපු බොහෝ දෙනෙක් ඒ දේවල් වලට එක එක සංඥානාම අර්ථ සීමා නිශ්චය කරලා තියෙනවා, විනිශ්චය කරලා තියෙනවා, යොදලා තියෙනවා. මොකක්ද මේ කියන්නේ? බටහිර සමහර අය, බටහිර ජාතීන්, බටහිර පඬිවරු පෙරදිග භාෂා අධ්‍යයනය කරලා තියෙනවා. සාහිත්‍යීන් පෙරදිග භාෂා තියෙනවා, සාහිත්‍යීන් තියෙනවා. බෞද්ධ සාහිත්‍ය ගත්තොත්, බෞද්ධ සංස්කෘතිය, ආගමික වශයෙන් ගත්තොත් බෞද්ධ දර්ශනය, බෞද්ධ සමාජය, හින්දු දර්ශනය, ඒ වගේම සංස්කෘත භාෂාව, පාලි භාෂාව, ඒ වගේ ඉගැන්වීම්. සංස්කෘතියෙන් ගත්තම හින්දු සංස්කෘතිය පෙරදිග සංස්කෘතියක් විදිහට හින්දු සංස්කෘතිය ಭಾರತය තුළ, ඉන්දියාව තුළ විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වගේ ඒ වගේම බෞද්ධ සමාජය, මේ වගේ විවිධ සමාජ තියෙනවා. ක්‍රිස්තියානි සමාජය, ක්‍රිස්තියන් සමාජය, ඒ වගේම මුස්ලිම් සමාජය, මේ විදිහට සමාජයේ විවිධ කොටස් තියෙනවා. මේවා ගැන ඉගෙනගෙන අධ්‍යයනය කරලා සමහර අය ඒවට අර්ථ සීමාවන් දීලා තියෙනවා. භාෂාවන් ගැන, සාහිත්‍යීන් ගැන, ආගම් ගැන, දර්ශන ගැන, සමාජය ගැන, සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරපු අය ඒ භාෂාවලට, ඒ සාහිත්‍යීන් වලට, ආගම් වලට, දර්ශන වලට, සමාජයට, ඒ සංස්කෘතීන් වලට විවිධ සංඥා නාම විනිශ්චය කරලා තියෙනවා. මතු දැක්වෙන වචන ඒවායින් කිහිපයකි. බුදුදහම හා සම්බන්ධව ඒ වගේ පාවිච්චි කරපු සංඥා නාම කිහිපයක් තමයි මේ අපි දකින්නේ. මොනවද? පොතේ තියෙනවා හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම. අර්ථ සීමාවනුත් එක්ක හීනයාන බුද්ධාගම සහ මහායාන බුද්ධාගම කියලා බුදුදහමේ කොටස් දෙකක්. පෙරදිග භාෂාවන්, ආගමික දර්ශන, සමාජයන්, සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරපු සමහර අය මේ වගේ වර්ග කිරීමක් කරලා තියෙනවා. ඊළඟට උත්තර බුද්ධාගම, දක්ෂිණ බුද්ධාගම කියන ඉගැන්වීම. එක ක්‍රමයකට අනුව තමයි මේ උත්තර බුද්ධාගම සහ දක්ෂිණ බුද්ධාගම කියන ඉගැන්වීම දක්වලා තියෙන එක ක්‍රමයකට අනුව. හීනයාන බුද්ධාගම සහ මහායාන බුද්ධාගම කියලා දක්වලා තියෙන්නේ තවත් ඉගැන්වීමකට අනුව. ගුහ්‍යයාන බුද්ධාගම සහ ව්‍යක්තයාන බුද්ධාගම. ගුහ්‍යයාන බුද්ධාගම, ව්‍යක්තයාන බුද්ධාගම කියන ඉගැන්වීමක් තියෙනවා. ඒ තවත් ඉගැන්වීමක්. බුදුදහමම ගුහ්‍යයාන සහ ව්‍යක්තයාන කියලා කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා. ඊළඟට සහජයාන බුද්ධාගම සහ කඨිනයාන බුද්ධාගම කියලා තවත් වර්ගීකරණයක් කරලා තියෙනවා. සහජයාන බුද්ධාගම සහ කඨිනයාන බුද්ධාගම කියලා. මේ ප්‍රයෝග අතරින් හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම යන ව්‍යවහාරයේ වඩා ජනප්‍රිය බවට පත් වූයේ මේ බුදුදහම ගැන දක්වලා තියෙන ඉගැන්වීම් වලින් හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම, උත්තර බුද්ධාගම ಭಾರತයේ උතුරු දිසාවේ, එහෙම නැත්නම් උතුරට ව්‍යාප්ත වෙලා ගියපු බුදුදහම කියන එක තමයි උත්තර බුද්ධාගම කියලා කියන්නේ. දක්ෂිණ බුද්ධාගම කියලා කියන්නේ දකුණු දෙසට ව්‍යාප්ත වෙලා ගියපු බුද්ධාගම. ওই විදිහට
උගන්වන ඉගැන්වීම ගුහියාන බුද්ධාගම, ව්‍යක්තයාන බුද්ධාගම, සහජයාන බුද්ධාගම, කටිනයාන බුද්ධාගම කියන මේ ඉගැන්වීම් වලින් ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ මොකක්ද? හීනයාන බුද්ධාගම සහ මහායාන බුද්ධාගම කියන ඉගැන්වීම් දෙක. හීනයාන බුද්ධාගමයි මහායාන බුද්ධාගමයි කියන දෙක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ. මුල් අවස්ථාවේදී ඉපැරණි සම්භාව්‍ය සංස්කෘත ග්‍රන්ථ අධ්‍යයනය කළ යුරෝපීය උගතුන් බෞද්ධ දර්ශනයේ වශයෙන් හැඳින්වූයේ මහායානික ඉගැන්වීම්ය. මේ හීනයාන සහ මහායාන බුද්ධාගම කියන සංකල්පය, එහෙම නැත්නම් මේ විවහාරයට එන්න හේතු උනේ මෙන්න මේ කාරණේ. මොකක්ද? මුල්ම අවස්ථාවේදී මුලින්ම ඉපැරණි සම්භාව්‍ය සංස්කෘත ග්‍රන්ථ අධ්‍යයනය කළ යුරෝපීය උගතුන්. යුරෝපීය උගත්තු පළවෙනියටම බුදුදහම කියලා හඳුනාගත්තේ සම්භාව්‍ය සංස්කෘත ග්‍රන්ථවලින්. මොකද කනිස්ක රජතුමාගේ කාලේ රචනා වෙච්ච බොහෝ ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් ලියවෙන්නට පටන් ගත්තා. ඒ සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච පොත් තමයි ගොඩක් යුරෝපීය ජනතාව අතරට පත් වුණේ. ඒ නිසා යුරෝපීය අය අතරට පත්වෙච්ච සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච බෞද්ධ දර්ශනය මහායානික ඉගැන්වීම් විදිහට සැලකෙනවා. සංස්කෘත භාෂාවෙන් සංස්කෘත ග්‍රන්ථවල තියෙන්නේ මහායානික ඉගැන්වීම්. තේරවාදී ඉගැන්වීම් තියෙන්නේ පාලි භාෂාවෙන්. එහෙනම් යුරෝපීය ජනතාව, යුරෝපීය පඬිවරු මොකක්ද, මොන භාෂාවෙන් තිබුණු බෞද්ධ දර්ශනයේද පළවෙනියටම හඳුනාගන්නේ? සංස්කෘත භාෂාවෙන් තිබුණු මහායානික ඉගැන්වීම්. එබඳු අදහසක් ගොඩනගා ගත්තේ සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථ පරිශීලනය කිරීමෙනි. කොයි වගේ අදහසක්ද? හීනයාන සහ මහායාන කියන අදහස ගොඩනගාගෙන තියෙන්නේ යුරෝපීය ජනතාව, යුරෝපීය පඬිවරු සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථ පරිශීලනය කිරීම නිසා. සංස්කෘත භාෂාවෙන් රචිත මහායානික ග්‍රන්ථවල තමයි තමන්ගේ ඉගැන්වීම, මහායානික ඉගැන්වීම උසස් ඉගැන්වීමක්, ප්‍රධාන ඉගැන්වීමක් විදිහට දක්වනවා. ඒ වගේම බුද්ධ ඥානය, බුද්ධත්වයට පත්වීම තුළින් අවසාන තත්වයට පත්වීම, නිර්වාණය අවබෝධ කර ගැනීම කියන ඉගැන්වීම තමයි තිබුණේ. තේරවාදයේදී රහත් භාවය සහ බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන අවස්ථා තුන තුළම නිර්වාණයට පත්වීම ගැන සාකච්ඡා කරනවා. හැබැයි මහායාන සංකල්පයේදී අරහත්ව කියන සංකල්පය හීන අවස්ථාවක් විදිහට ගොඩනගන්නට උත්සාහ කරමින් හිටපු බව අපි මීට කලින් කතා කරපු පාඩම්වලදී සාකච්ඡා කළා. අන්න ඒ අනුව තමයි තේරවාදය තුළ ඉගැන්වෙන රහත් භාවය තුළින් ලබන නිවනට පත්වීම, නිවන් අවබෝධ කර ගැනීම පහත් ක්‍රමයක් විදිහට සැලකුවා. ඒ නිසා තමයි සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච මහායානික ඉගැන්වීම් තුළ තේරවාදයේ හීනයානයක් විදිහටත් මහායානයේ උසස් යානයේ විදිහටත් සලකන්නට යෙදුනේ. වඩාත් මේ ක්ෂේත්‍රය හදාරන කල සංස්කෘත භාෂාවෙන් රචිත සර්වාස්තිවාදාදී නිකායවල පොත්ද ඔවුන්ට හමු විය. වඩාත් මේ ක්ෂේත්‍රය හදාරනකොට, බෞද්ධ ඉගැන්වීම් හදාරනකොට සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච සර්වාස්තිවාදී ආදී නිකාය ග්‍රන්ථ, සර්වාස්තිවාදී ඉගැන්වීම් තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්. කනිස්ක රජතුමාගේ කාලයේදී සම්පූර්ණ සංස්කෘත භාෂාවෙන් තමයි සර්වාස්තිවාදී නිකායට අයත් සියලුම ග්‍රන්ථ රචනා වෙලා තියෙන. ඒ නිසා මේ සංස්කෘත භාෂාවෙන් රචිත සර්වාස්තිවාදාදී නිකායවල
පොත්පත් මේ යුරෝපීය ජාතිකයන්ට ලැබිලා තියෙනවා. මේ තේරවාද සහ මහායාන කියන හීනයාන සහ මහායාන කියන ඉගැන්වීම ඔවුන් ප්‍රකාශයට පත් කරන්න විවහාරය කරන්න හේතුණා. ඒ විදිහට තේරවාදය පහත් කොට සලකා මහායානය උසස් කොට සලකලා තිබුණු පොත්පත් අධ්‍යයනය කරන්න ලැබීම නිසා. වැඩිදුර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයන්ගේ පතපොත සංස්කෘත භාෂාවෙන් පමණක් නොව වෙනත් භාෂාවලින්ද ඇති බව ඔවුන්ට පැහැදිලි විය. මේ යුරෝපීය ජාතිකයන් බුදුදහම ගැන අධ්‍යයනය කර හිටියා සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච පොත්පත් වලින්. මොකද ඒ අයට ලැබිලා තිබුණේ සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච පොත්පත් විතරයි. ඒ නිසා මේ අය කල්පනා කළා සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච ඒ මහායානයේ විදිහට සැලකෙන උසස් යානයේ විදිහට සැලකෙන ඉගැන්වීම් තමයි ප්‍රධාන වෙන්නේ කියලා. හැබැයි වැඩිදුර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ අය බුදුදහම ගැන තව හොයන්නට පෙළඹුණා. එතකොට ඒ අයට ලැබෙනවා සංස්කෘත භාෂාවෙන් විතරක් නෙවෙයි තවත් ගොඩක් භාෂාවලින් බුදුදහම පිළිබඳව පොත්පත් ලැබෙනවා. පොත්පත් ලැබෙනවා බුදුදහම සම්බන්ධයෙන් සංස්කෘත භාෂාවට ඇරෙන්නට තවත් භාෂාවලින්. පාලි භාෂාව කෙරෙහි වැඩි අවධානය යොමු කළ E.J. තෝමස්, ඩලිනාක්ස දත්, ක්‍රිස් ඩේවිඩ් වැන්නෝ තේරවාද විභජ්‍යවාද පාලි සම්ප්‍රදායේ ඉගැන්වීම් ලොවට හෙළි කළහ. E.J. තෝමස්, නලිනාක්ස දත්, ක්‍රිස් ඩේවිඩ් වැනි පඬිවරු මුළු ලෝකයටම පාලි භාෂාවෙන් බුදුදහම අරගෙන කියපු පඬිවරු 3 දෙනෙක්. කවුද? දැන් අපි කතා කළේ බුදුදහම පිළිබඳව තිබුණු සංස්කෘත භාෂාවෙන් තිබුණු පොත්පත් අධ්‍යයනය කරලා මුලින්ම තේරවාද සහ මහායාන සහ හීනයාන කියන ඉගැන්වීමට අනුව යුරෝපීය ජාතිකයන් බුදුදහම හඳුනා ගත්තා සංස්කෘත භාෂාවෙන්. තව වැඩිදුර අධ්‍යයනයන් වලට යොමු වෙච්ච අය අධ්‍යයනය කරන්නට යොමු වෙනවා පාලි භාෂාවෙන් රචනා වෙලා තියෙන බුදුදහම පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් වලට. ඒ අය තේරුම් ගන්නවා සංස්කෘත භාෂාවෙන් විතරක් නෙවෙයි බුදුදහම ගැන ලියවිලා තියෙන සංස්කෘත භාෂාවෙන් තියෙන බුදුදහම විතරක් නෙවෙයි බුදුදහමේ හරය වෙන්නේ කියලා තේරුම් අරගත්ත යුරෝපීය ජාතිකයන්ට බුදුදහම පිළිබඳව පාලි භාෂාවෙන් ඉගෙන ගන්න හදාරන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම පාලි භාෂාවට බුදුදහම පරිවර්තනය කරන්නේ E.J. තෝමස්, නලිනාක්ස දත්, ක්‍රිස් ඩේවිඩ්ස් වගේ පඬිවරු. ඩේවිඩ් පඬිතුමා මහා වංශයේ පරිවර්තනයන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා ලෝකයට ලබා දෙන්නට ක්‍රියා කරපු පඬිවරයෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් එහෙනම් මේ පඬිවරු 3 දෙනා තමයි පාලි භාෂාවෙන් ලෝකයට බුදුදහම අරගෙන යන්නට ක්‍රියා කරපු ප්‍රධානම 3 දෙනෙක් විදිහට සැලකෙන්නේ. ඒ 3 දෙනා ලබා දුන්නු පාලි භාෂාවෙන් ලෝකයට හඳුන්වලා දීලා තිබුණු බුදුදහම යුරෝපීය ජාතිකයන් අවධානයට යොමු කරනවා. බෞද්ධ චීන බසින් යුතු බෞද්ධ පොත්පත් හදාල උගත්තු චීන ත්‍රිපිටකයේ දීඝනිකාය ආදී නිකාය ග්‍රන්ථ දීර්ඝාගම ආදී වශයෙන් ආගම ග්‍රන්ථ ලෙස හඳුන්වා ඇත. බෞද්ධ චීන භාෂාවෙන් තිබුණා බුදුදහම. චීන භාෂාවට පරිවර්තනය වෙලා තිබුණු චීන භාෂාවෙන් ලියවලා තිබුණු පොත්පත් ලැබෙනවා යුරෝපීය ජාතිකයන්ට. ඒ චීන භාෂාවෙන් තිබුණු පොත්පත් හඳුන්වපු විශේෂ නමක් තියෙනවා. ආගම කියන නම තමයි යෙදෙන්නේ. දීඝාගම, මජ්ක්‍ධිමාගම, ආගම කියන
වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය වගේ නිකාය කියන වචනේ වෙනුවට චීන බෞද්ධ සම්ප්‍රදායන් තුල තියෙන්නේ ආගම ග්‍රන්ථ කියලා. එහෙනම් ඒ චීන ආගම ග්‍රන්ථ හඳුනාගත්ත අය මොකද කරන්නේ? ආගම ග්‍රන්ථ විදිහට මේවා හඳුන්වන්නට පෙළඹුණා. බෞද්ධ ඉගැන්වීම් ආගම ග්‍රන්ථ විදිහට හඳුන්වන්න පෙළඹුණා. චීන ආගම ග්‍රන්ථ ලෙස මෙහිදී අදහස් කළේ ඒ ග්‍රන්ථය ඔවුහු චීන ආගම ග්‍රන්ථවල ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් ලොවට ප්‍රකට කොට දැක්වූහ. ආගම ග්‍රන්ථ විදිහට චීන ආගම ග්‍රන්ථ ලෙස මෙහිදී අදහස් කළේ ඒ ග්‍රන්ථයි. මොනවද? චීන භාෂාවෙන් ලියවිලා තිබුණු දීඝාගම, මජ්ක්‍ධිමාගම ආදී ආගම ග්‍රන්ථ තමයි මෙතනදී ආගම ග්‍රන්ථ විදිහට සලකන්නට යෙදුනේ. ඔවුහු චීන ආගම ග්‍රන්ථවල ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් ලොවට ප්‍රකට කොට දැක්වූහ. යුරෝපීය ජාතිකයෝ මොකද කරන්නේ? චීන භාෂාවෙන් ලියවිලා තිබුණු චීන ආගම ග්‍රන්ථ ලෝකයට විවෘත කරන්නට කටයුතු කළා. ටිබෙට් බස හදාළෝ තිබ්බතයේ පැවති බෞද්ධ පතපොතේ ඇතුළත් කරුණු ලොවට විවර කොට දැක්වූහ. ටිබෙට් භාෂාව හදාරපු අය මොකද කරන්නේ? තිබ්බතයේ පැවතුණු බෞද්ධ පොත්පත්වල ඇතුළත් වෙච්ච බුදුදහම පිළිබඳ ඉගැන්වීම් ලෝකයට ප්‍රදර්ශනය කළා. ලෝකයට විවෘත කළා. ලෝකයට ලබා දෙන්න කටයුතු කළා. තවත් සමහරු මධ්‍ය ආසියාවෙන් හමු වූ විවිධ පොතපත ඇසුරින් විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් බෞද්ධ පොතපත පැවති බව පිළිගත්හ. තව සමහර අය මධ්‍ය ආසියාවෙන් හමු වෙච්ච පොත්පත් තිබුණා. මධ්‍ය ආසියාවෙන් බුදුදහම ගැන ලැබිච්ච පොත්පත් තිබුණා. තව මේ අය මොකද කරන්නේ? විවිධ පොතපත ඇසුරින් විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් බෞද්ධ පොතපත තිබුණා කියලා පිළිගත්තා. මේ කරුණු සමූහයේ මුල් වීමෙන් බුදු සමය පිළිබඳව පැවති පටුසීමා මගහැරි පුළුල් දෘෂ්ටියකින් ඒ දෙස බැලීමට වත්මන් උගත්තු හුරු පුරුදුව සිටිති. බුදුදහම පිළිබඳව විවිධ විදිහට අධ්‍යයනය කරලා මුලින්ම ඒ අය ඒ ඉගැන්වීම් වලට විවිධ අර්ථකථන දීම සඳහා තමයි එක එක විදිහේ සංඥා නාම පාවිච්චි කරලා තියෙන්නේ. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම, ඒ වගේම උත්තර බුද්ධාගම, දක්ෂිණ බුද්ධාගම මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ පටු සීමාවන් තුළ මේ අය අධ්‍යයනය කරලා. මේ ඉගැන්වීම් වල තියෙන ගැඹුර විවිධ භාෂාවලින් තියෙන කොටස් අධ්‍යයනය කරපු පඬිවරු හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියන මේ ඉගැන්වීම පස්සේ කාලයේදී වෙනස් කරනවා. පුළුල් අර්ථයකින්, පුළුල් ආකාරයකින් බුදුදහම ගැන අවධානය යොමු කරනවා. මේ නිසා වර්තමාන උගත්තු හීනයාන බුද්ධාගම හා මහායාන බුද්ධාගම යන යෙදුම සංශෝධනය කර ගනිමින් හීනයාන සංයෝගය භාවිත නොකරයි. වර්තමාන පඬිවරු හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියන ඉගැන්වීම් දෙක ඒ විදිහටම පිළිගන්නේ නැහැ. මොකද තේරවාදී බුදුදහම තුළ සාකච්ඡා වෙන්නේ ඇත්තටම අරහත් භාවයෙන් පමණක් නිවන් අවබෝධ කර ගැනීමක් ගැන නෙවෙයි. අරහත්වයෙන්ුත් නිවන් අවබෝධ කරගන්නවා. හැබැයි තේරවාදී සම්ප්‍රදාය තුලත් බෝධිසත්ව සංකල්පය, පසේ බුද්ධත්වයේ කියන ඉගැන්වීම, ඒ වගේම බුද්ධත්වයේ කියන සංකල්පය ඒ හැම දෙයක්ම උගන්වනවා. ඒ නිසා ඒක හීනයාන කියන නමකින් හඳුන්වන්නට විදිහක් නැහැ. පුළුවන්කමක් නැහැ. මොකද මහායාන කියලා කියන්නේම බුද්ධත්වයට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නට, බුද්ධත්වයට පත් වෙලා බුද්ධත්වයට පත්වීම සඳහා අනුගමනය කරන ප්‍රතිපදාවන් රාශියක් ඇතුළත් වෙන නිසාමයි. තේරවාදී සම්ප්‍රදාය තුලත් මේ විදිහේ බෝධිසත්ව සංකල්ප, ඒ වගේම බුදුදහම අනුව ඉගැන්වෙන බුද්ධ කියන සංකල්පයන්, පසේ බුද්ධත්වයේ කියන සංකල්පයන් ඇතුළත් වෙනවා. ඒ නිසා වර්තමානයේ වෙනකොට මේ හීනයාන මහායාන කියන ප්‍රයෝගය, හීනයාන මහායාන කියන සංඥා නාමයන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට තේරවාදී ඉගැන්වීම්, මහායාන ඉගැන්වීම් වැනි
ප්‍රයෝග භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වති. වැඩිපුරම පාවිච්චි වෙන්නේ තේරවාදී ඉගැන්වීම්. තේරීය භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ වෙලා දිගටම පැවතගෙන ඉන්න ඉගැන්වීම, ඒ වගේම මහායානික ඉගැන්වීම විදිහට සැලකෙන ඉගැන්වීම් කියන කොටස් දෙක තමයි වැඩිපුරම මේ වෙද්දි දැන් පාවිච්චි කරන්නේ. හීනයාන බුද්ධඝම මහායාන බුද්ධඝම කියන එක නෙවෙයි. තේරවාද බුද්ධඝම, තේරවාද ඉගැන්වීම්, මහායාන ඉගැන්වීම් කියන සංඥානාමය තමයි පාවිච්චි කරන්නේ. මෙසේ වීමට මූලික හේතුව මහායානයේ දාර්ශනිකව සංවර්ධනය වූ චින්තා හුදෙක් ආකස්මිකව ප්‍රභවය ලද්දේ නොව ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී මුඛ දේශනා පාදක කොටගෙන ඇති වූ ඒවා බව පියතුන් විසින් අවබෝධ කොට ගනු ලැබීමය. එහෙනම් මොකද මේ විදිහට හීනයාන මහායාන කියන විවහාරයේ වෙනස් වෙලා තේරවාදී ඉගැන්වීම් මහායාන ඉගැන්වීම් කියන තත්ත්වයට පත් වෙන්න හේතුව තේරවාදී සම්ප්‍රදාය තුලින් රැකගෙන එනු ලබන පස්සේ කාලයේදී මහායාන කියන සංකල්පය තුලින් සංවර්ධනය වෙච්ච, ඒ වගේම නව අර්ථකථනයන් එක්ක සංකලනය වෙච්ච ඉගැන්වීම තේරවාදී සම්ප්‍රදාය තුල ඉගැන්වෙන බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදැන වදාරන්නට යෙදුණු කරුණු වලින්ම සංවර්ධනය වෙච්ච අවස්ථාවක්. ඒ නිසා මහායාන කියන ඉගැන්වීම වැදගත් ඉගැන්වීමක්, තේරවාද කියන ඉගැන්වීම හීනයානයක්, ඒ වගේම එක පහත් ඉගැන්වීමක් කියලා වෙනස් කරන්නට බෑ කියන එක පස්සේ කාලේදී පඬිවරුන් විසින් අවබෝධ කරගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මහායානය කියන එකත් සංවර්ධනය වෙලා තියෙන්නේ, ප්‍රභවයේ වෙලා තියෙන්නේ තේරවාදී කියන සම්ප්‍රදායෙන් කියන එක තේරුම් අරගෙන තමයි මේ තේරවාද මහායාන කියන යෙදීම යොදන්නට දාර්ශනිකයන් විසින් යොමු වෙලා තියෙන්නේ. එහෙම නැතිව ආකස්මිකව ඉබේ ඇතිවෙච්ච ඉගැන්වීමක් නෙවෙයි, සංකල්පයක් නෙවෙයි මහායාන කියන ඉගැන්වීම. ඒ නිසා තමයි තේරවාදී ඉගැන්වීම් සහ මහායාන ඉගැන්වීම් කියන විවහාරයන් දෙක පාවිච්චි කරන්නට යොමු වෙලා තියෙන්නේ. අපි මීට කලින් මුල සාකච්ඡා කරලා තියෙන විවිධ නිකායික ඉගැන්වීම් හා සම්බන්ධව කතා කරනකොට අපිට ගොඩක් වැදගත් වෙනවා මේ සාකච්ඡා කරන පාඩමට ඒ තේරවාදී සම්ප්‍රදාය තුලින්ම කොහොමද මහායානික සංකල්ප ටික ටික සංවර්ධනය වුණේ කියලා ඒ මුල් පාඩම් නැවත මතක් කරගන්නට වෙනවා. හොඳයි, අද දවසේදී අපි කතා කරන්නේ පමණයි. ඊළඟ දවසේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහායාන කියන සංකල්පයේ තුල තියෙන ඉගැන්වීම් රාශියක්, ඒ වගේම මහායාන කියන සංකල්පය ගොඩනැගීම සඳහා හේතු වෙලා තියෙන තේරවාදී සංකල්පවල බලපෑම කොහොමද ඇති වෙලා තියෙන්නේ කියන එක ඊළඟ දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී අපි කතා කළේ තේරවාද මහායාන සම්ප්‍රදායන් පිළිබඳව විවිධ සංඥානාම, විවිධ ඉගැන්වීම් යටතේ ලෝකය යුරෝපීය ජාතිකයන් පඬිවරුන් විසින් හඳුනාගෙන පස්සේ කාලයේදී මහායාන හීනයාන කියන සංකල්පයන් බැහැර කරලා, ඒ සංඥානාම බැහැර කරලා තේරවාදී ඉගැන්වීම් මහායාන ඉගැන්වීම් කියන අර්ථාන්විත විවහාරයන් පාවිච්චි කරන්නට යොමු වෙන අවස්ථාව දක්වා තොරතුරු සාකච්ඡා කළා. ඊළඟට තමයි ඊළඟ දවසේ අපි බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ විස්තර යටතේ කතා කරනවා. ඊළඟ සෙනසුරාදා දවසේ මහායානයේ සමාරම්භය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. හොඳයි, එහෙනම් හෙට දවසේදී අපි බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන දවස ඉරිදා දවස. බදාදා දවසේ ඉඳලා ඉරිදා දවස දක්වාම සෑම දිනකම රාත්‍රී 9ට මේ සාකච්ඡාවන් අපි පවත්වනවා. යම් යම් තාක්ෂණික ගැටලු, තාක්ෂණික දෝෂ නිසා වෙලාව සමහර අවස්ථාවලදී වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව අපි ඒකාබද්ධ වෙමින් මේ සියලු සාකච්ඡාවන් සිදු කරන්නේ. එසේනම් ඊළඟ දවසේ
හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.